අද ප්ලේන්ටියට එකතුුණු ඔගොල හැමෝම අපි පිළිගන්නවා අද වෙනස්ම ආකාරයේ දවසක් වෙනස්මාකාරයේ සංවාධයක් ගත කරන්න තමයි සූදානම් වෙන්නේ අපි මාතෘකා විදිහට තෝරගෙන තියෙන්නේ අපේ කාලෙ ඔහොම නෑ කියන එක. ඒවගේම අපි භාවිතා කරන වෙනස ඉදිරියේ වෙනස් නොවූ අපේ හැසිරීම් කියන අනු මාතෘකාවත් එක තමයි අපි අද සංවාධය ඉදිරියට ගෙන යන්නට සූදානම් වෙන්නේ. සංවාදයට යොමුවීමට පෙර කිව යුතුයි අපි මේ සංවාදය යම්කිසි පර්යේෂණයක් රිසර්ච්චයකට ලක් කරලා සිදු කරන එකක් නෙවෙයි අපි මේ මාතෘකාවොස්සේ සොයාගත්ත ඉතාම කෙටි ඉදිරිපත් කිරීමක් සිදු කිරීමට තමයි සූදානම් වෙන්නේ. අපි අද විශේෂයක් විදිහට මේ සංවාදය මැදදී ප්‍රශ්න ඇසීම් හෝ සංවාදයේ නිරතවීම සිදුවන්නේ නැහැ. මේ ඉදිරිපත් කිරීමට පසුව තමයි සංවාදයට ඔබට අවස්ථාව හිමි වෙන්නේ. ඒ වගේම තමයි මේ මාතෘකාව ගත්තොත් අපේ කාලේ ඔහොම නෑ කියන මාතෘකාව පුළුල් පරාසයකට විහිද යන මාතෘකාවක්. මේකේ දේශපාලනික තත්ත්ව, සමාජීය තත්ත්ව, සංස්කෘතික තත්ත්ව මේ ආදී බොහෝම යක් තත්ත්ව පිළිබඳව කතා කරත් අපි අද විශේෂයෙන්ම එක් තෝරාගත් නියැදියක් නැත්නම් එක් තෝරාගත් පරාසයක් පමණයි සාකච්ඡාවට ලක් කරන්නට බලාපොරොත්තු වෙන්නේ. අපි ඉදිරියට මේ වැඩසටහන කරගෙන යද්දී ඔයගලන්ට ඒක තේරෙයි. ඒ වගේම තමයි මුලදීම කියන්න ඕනේ ඔයගොල්ලෝ මේ සම්පූර්ණ අපේ සංවාදය මේ ඉදිරිපත් කිරීමෙන් අතරේ ඔයගොල්ලන්ගේ මයික්ස් මියුට් කරලා තියාගන්න ඕනේ. ඒ වගේම තමයි කලින් කිව්වා වගේ ප්‍රසන්ටේෂන් එකකින් පසුව අපි අවස්ථාව ලබා දෙනවා සංවාදයට. ඒ වෙලාවේදී ඔයගලන්ට පුළුවන් Zoom වල තියෙන මේ raise hand කියන ඔප්ෂන් එක භාවිතා කරලා සංවාදයට එකතු වෙන්න, ප්‍රශ්න කතා කරන්න, සංවාදය ඉදිරියට ගෙනියන්න ඔයගොල්ලෝ හැමෝටම අවස්ථාව තියෙනවා. ඉතින් අපි සූදානම් වෙන්නේ සර්වකාලීන මාතෘකාවක් නැත්නම් හැමදාම මේ ලෝකේ කතා වෙච්ච හැම පරම්පරාවකම කතා කරන හැම පරම්පරාවකටම මුහුණ දෙන්නට සිදුවෙන අපේ කාලේ ඔහොම නෑ කියන මාතෘකාව අපි සංවාදයට ලක් කිරීමටයි සූදානම් වෙන්නේ. ඉතින් අපි අද සංවාදය ආරම්භ කරමු. රෝචනා. ඔව් ප්‍රතිශා thank you. මම හිතන්නේ ඊළඟ ස්ලයිඩ් එකේ මේ අමන්ති තමයි පටන් ගන්නේ. ඔව් මාව ඇහෙනවද? ඔව් අමන්තිව වැහෙනවා. ඔව් බුදේෂ් අපි මේකෙන් පටන් ගමු. ඇත්තටම මේ පෝස්ට් එකයි ඊළඟ එකයි Fabian group chat එකේ දාලා අපි එතනින් ගත්තේ. Thank you Fabian for this. So this post basically sums up what we are going to discuss today and how we have a tendency to appreciate the past, things in the past all the time and a reluctance to embrace the new things. So this poster shows in a very funny way how if we go back to the past, sometimes it's not always like the best of things. So yeah, we'll be discussing this in the presentation. ඊළඟ ස්ලයිඩ් එකට යමුද පුදේශ? ඔව් මේ පෝස්ට් එක පෙන්වන්නෙත් ඒකම තමයි. මට මතකයි කලින් අපේ ඉන්ෆෝමල් ඩිස්කෂන් එකක හසින්දු කිව්වා එයා කතා කරා කොහොමද මියුසික් ගැන කතා කරේ කොහොමද ඒක කාලයත් සමග රසයත් ඉවෝල්ව් වෙන්නේ. ඒ නිසා අපිට කොහොමද ඉස්සර කාලේ මියුසික්ම හොඳයි කියලා හැමතිස්සෙම කියන්න බැරි කියලා. මම හිතන්නේ ඒ ආගියුමන්ට් එක මේ පෝස්ට් එකටයි ආර්ට් වගේ ඒ වගේ දේවල් වලටත් ඇප්ලයි වෙනවා. මොකද අපිට හැමතිස්සෙම කියන්න අමාරුයි ඊට කලින් ජෙනරේෂන් එක හරි ඊට ගොඩක් කලින් හරි ආර්ට් තමයි හැමතිස්සෙම හොඳ කියලා. මොකද අපේ රසයන්නුත් කාලයත් සමග වෙනස් වෙන නිසා. ඔව් අපි එහෙනම් ඊළඟට යමු. රෝචන සරි මට මේ පරක් වෙලා ස්ලයිඩ් එක පේන්නේ. මේ ස්ලයිඩ් එකෙන් දැක්වෙන්නේ සමාජ වෙනස් වීම social change ගැන. බුද්ධිෂ කිව්වා වගේ අපි අද මේක ගැන කතා කරන්නේ නැහැ. ඒ වුණාට මම මේ
මීම් එකේ පසුබිම පැහැදිලි කරන්නම්. මේ එක්සාම්පල් එක ඇත්තටම ඇමරිකාව ගැන. ඉතින් වර්තමාන කාලේ human rights ගැන අයිතිවාසිකම් ගැන අපි ගොඩක් කතා කරනවා. ඒකට ලොකු වැදගත්කමක් දෙනවා. So someone who lived in the 1950s or 60s in this meme says that the modern society gets offended at everything. But if you really take a look at what their society was like, if you look at the posters, අපි කළු ජාතිකයන් සමග පාසල් යන්නේ නැහැ. ජාතීන් මිශ්‍ර වෙච්ච පාසල් වසනු. Segregation is God's plan. ඒ කියන්නේ කළු ජාතිකයන්ව සහ සුදු ජාතිකයන්ව වෙන් කරලා තැබීම දේව නියමයක් කියලා. So you must be knowing that African Americans got their civil rights in as late as 1964. So before that, they couldn't even go seated in buses. They couldn't live in the same neighborhoods as the whites. So එතකොට ඇත්තටම හැම පොඩි දේටවත් ඔෆෙන්ඩ් වුණේ මේ කාලේ හිටපු සුදු ජාතිකයන්ද දැන් වර්තමාන සමාජයේ ඉන්න ඇමරිකන් ජනතාවද ඒක තමයි දැන් ප්‍රශ්නේ. කියන්නේ මේ මනුස්සයා he's someone who was living in the 1950s to 60s, so he says that the modern generation is getting offended at everything, but is that really the case? So like I said, this specific example relates to America, but we can maybe see if similar themes could be found here in Sri Lanka too. හැබැයි මං හිතන්නේ අපි සමහරවිට මට හිතෙන ආපහු පස්සට යනවද කියලා. මොකද 1960 ගණන් වල ෆිල්ම්ස් කෙටි කතාවල නම් කියන්නේ පේන විදිහට sexual freedom, religious freedom කියන එක දැනට වඩා නම් තිබිලා තියෙනවා වගේ තමයි මට හිතෙන්නේ. Anyway, so that's for another day. So like I said, we won't be focusing on the social change today, but we'll be focusing on inventions. Buddhisha, next slide please. මේ කෝට් එක අපි රයන්ගේ කාස් ගැන කරපු ප්‍රසන්ටේෂන් එකකින් හොරකම් කරේ. Thank you Ryan for showing us for introducing this quote to us. So we'll use this quote to get into the discussion of how inventions and their inventors are useful and important. එතකොට හෙන්රි ෆෝඩ් තමයි mass scale cars manufacture කරන්න පටන් ගත්තේ. එතකොට හෙන්රි ෆෝඩ් කියනවා මම මගේ customers ලාගෙන් ඇහුවනම් මොකක්ද ඕනේ කියලා. customers ලා කියන්නේ දැනට ඉන්නවට වඩා හයියෙන් දුවන අශ්වය ඕනේ කියලා. But he had the vision to go beyond the existing reality and envision a mode of transport which didn't use horses at all. So I think even if you ask us, the normal people who don't really know much about cars, I think at least I would say something like, I want a car with faster wheels or something. But what if someone comes up with a mode of transportation which doesn't use wheels at all? I think Varuna brought this up at Ryan's presentation. Like, what about teleportation? Maybe in the future we can maybe we don't have to use automobiles or anything. Maybe we can think ourselves to travel far away. So an innovator will bring about amazing realities if we let him or her invent things for us, because they think far beyond the existing framework of things. Next slide, Buddhisha. So මෙමය අපිට නව නිපැයුම් පිළිබඳ ප්‍රශ්න ගැටලු තියෙනවා නැතුවම නෙවෙයි. බුද්ධිෂ first point. දැන් ගොඩක් අය කියනවා මේ ටෙක්නොලොජි එන්නේ අපි හැමෝගෙම ලේසියට කියලා. ඒ වුණාට ඇත්තටම බැලුවොත් ඒ කියන්නේ කාගේ ලේසියටද? මේ ඉන්වෙන්ෂන් එකෙන් කාව හරි අපහසුතාවයකට දමයිද? ඒ කියන්නේ කාගේ හරි ජීවිත හානියක් වෙන්න පුළුවන්ද? ඊට පස්සේ next point එක capitalist exploitation of labor. ඒ කියන්නේ ධනවාදී සූරාකෑම වහල් භාවයක් ඇති වෙයිද? එතකොට මේ ඉන්වෙන්ෂන් එක වෙනුවෙන් වැඩ කරන අයට අසාධාරණයක් වෙයිද? තව එකක්, I mean, does the invention or company get its profits of dishonest dirty money? ඒ වගේ ප්‍රශ්න තියෙනවා. ඊට පස්සේ ඊළඟ එක dependence of technology. තාක්ෂණය මත ඕනවට වඩා යැපීම. ඒක අපි ගොඩක් වෙලාට කියනවා මිනිස්සුන්ට ටෙක්නොලොජි නැතුව මෙලෝ දෙයක් කරගන්න බෑ කියලා. එතකොට තව එකක් ඊළඟ එක තමයි erosion of humanity. මිනිස්සු අතර humanity නෑ දැන් කියලා ගොඩක් අය කියනවා. ඉස්සර වගේ
කිට්ටුවන්ත කමක් කිට්ටුවන්ත කමක් නැහැ. ඊට පස්සේ තව ප්‍රශ්නයක් තමයි next one. Surveillance and control. අපිට දැන් තියෙන සාධාරණ ගැටලුවක් තමයි අපි කරන කියන හැම දෙයක්ම මාක් සකර්බර්ග්ට පේනවා කියලා. ඉතින් ඒ මගින් අපිව කන්ට්‍රෝල් කරනවාද කියලා ඒ වගේ ප්‍රශ්න කියන්නේ අපි අර කියන දේවල් අපි කරන දේවල් ඔක්කොම අර හැමෝටම open කියලා. ඉතින් so we do have these genuine problems, so it's good that there is some sort of resistance so that we don't blindly accept all the innovations, and by resisting, these problems will be minimized. But we'll take a look at these I've listed 5 problems, main problems, so we'll take a look at these 5 again. If you look at these closely, aren't these human problems? The human inability to be empathetic towards others, the human need to exploit others, the human inability to function without technology, the human inability to maintain intimate human connection, and the human need to observe and control. So technology is not the problem, is it? In the course of our presentation, you will see how the same arguments people have against social media and new technology have been taking place for hundreds of years. So that means humans are the ones who are not evolving and changing their behavior. ඒ කියන්නේ දැන් නව නිපැන් වලට වැරද්ද දැමීමෙන් අපි කරන්නේ අනික රෝග ලක්ෂණ යටපත් කරන එකක් විතරයි. ඒ කියන්නේ රෝගේ තුරන් කරන එකක් නෙමෙයි. ඒ කියන්නේ we suppress the symptoms but we do not eliminate the disease. So maybe we should improve ourselves and not blame the technology in our hands or around us. So can we go to the next slide? Yeah, so see, 1916 and 2016. 1916, reading newspapers. 2016, on the phones. So it's humans' faults, right? It's not just the phones or newspapers. We probably generally are antisocial people, and maybe that's what we have to rectify. Yeah, I think Amanti is doing next. Yeah. And I Buddhisha, no? Buddhisha. ඔව් රෝජනා දැන් අපි අලුත් ස්ලයිඩ් එකකට ඇවිල්ලා තියෙනවා. අපි හැමෝම අහලා තියෙන දෙයක් තමයි අපි කලින් ජෙනරේෂන්ස් වලදී ඒ කියන්නේ ජෙනරේෂන් වල කට්ටිය අපිට කියන දෙයක් තමයි ඔයගොල්ලන්ට පරිසරය විඳින්න තේරෙන්නේ නැහැ. ඔයගොල්ලෝ ට්‍රිප් එකක් ගියත් මෙහෙමයි. මේ වගේ දැන් අපි මෙතන පළවෙනි පින්තූරේ දාලා තියෙනවා මියුසිකල් ෂෝ එක වගේ. එතකොට ඒක කියන අපි අපේ කාලේ මේක වින්දා දැන් එහෙම විඳින්නේ නැහැ කියලා. එකක් එතන පළවෙනිට කියන්න ඕනේ සමහරක් වෙලාවට වින්දනය කියන එක කාලයයි අවකාශයයි එක්ක ඒකේ තියෙන දේවල් වෙනස් වෙනවා. වින්දනයේ තියෙන එක එක ලක්ෂණ. නමුත් දැන් අපි කියනවා ඒ කාලේ මේවා තිබ්බේ නැති නිසා මෙන්න මෙහෙම තත්ත්වයක් තිබ්බා කියලා උනට අපි දෙවෙනි පින්තූරේ දකිනවා වගේ සමහරක් වෙලාවට ඊට වඩා වෙනස් තත්ත්වයන් අපි දැන් කියන දැන් සමහරක් වෙලාවට කියනවා මේ අන්තර්ජාලය නැත්නම් අපි මේ සෝෂල් මීඩියා භාවිතා කිරීම නිසා අපේ සමාජය සමහරක් වෙලාවට ආවේගශීලී වෙලා තියෙනවා. ගැටුම් වලට වෙනදට වඩා මැදි වෙනවා. ඒ වුණාට අපි ඉතිහාසය බැලුවොත් අපේ අතීතය බැලුවොත් මේ කිසිම දෙයක් සෝෂල් මීඩියාවත් මේ ඉන්ටර්නෙට්වත් මෙච්චර කිට්ටු සම්බන්ධතාවයක් අන්තර්ජාලීය වශයෙන් තිබෙන්නේ නැතු වුණත් මේට සමාන ගැටලු සමහරක් වෙලාවට මීටත් වැඩියෙන් අපි අතීතයේ දැකලා තියෙනවා. මේ එකක් විතරයි මේ යුද්ධ වගේ කාරණා ඊට එහා ගිය දේවල් තියෙනවා. ඉතින් අපි මේකෙදි තේරුම් ගන්න ඕනේ මම හිතන්නේ ප්‍රධානම දේ තමයි මේ ගැටලු කියන දේවල් මේ අලුත් නව නිපැයුම් මතම නෙවෙයි ගොඩක් වෙලාවට ඒක සමාජයේ තියෙන තත්ත්වයක් මේක අර එක හේතුවක් මත ඇති වෙන දෙයක් නෙමෙයි නිසා අපිට කෙලින්ම කියන්න බෑ මේ අලුත් නිපැයුම් නිසාම මේ දේවල් වෙනවා කියලා. මොකද ඊට සමාන තත්ත්ව වෙන උපකරණ වලින් වෙන තත්ත්වයන් යටතේ පෙරත් වෙලා තියෙනවා. අමන්ත වාට එකතු කරන්න තියෙනවද දෙයක්? නෑ බුද්ධිෂ අපි යමු.
ඔව්. මම ඇහෙනවද අමන්ති? ඔව් බුදේශ ඇහෙනවා. ඔව්. දැන් අපි මේකෙදි දකින්නෙත් ඒ වගේ තත්ත්වයක්. මේ මම හිතන්නේ මේක තවදුරටත් අමන්තිත් කතා කරයි අපි ඒ කියන්නේ අපි අපේ වැඩිහිටි පරම්පරාවල් නිතර කියනවා අපිට වීඩියෝ ගේම්ස් තිබ්බේ නෑ අපිට මේ දේවල් තිබ්බේ නෑ අපි මීට වඩා පරිසරය වින්දා. හැබැයි ඒක යට අපි දකින්න පුළුවන් මේ ඒක වෙනස් ආකාරයකින් ඒ කියන්නේ දැන් අපි වීඩියෝ ගේම් එකක් ඇතුලේ කරන දේවල් සමහරක් වෙලාවට සැබෑ විදිහටම ඒගොල්ලෝ කරලා තියෙනවා. අපිට මුළු ලෝකෙම එක එක උදාහරණ ඕනෑ තරම් අපිට අරගෙන ඒ ගැන කතා කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. අමන්ති මේකට දෙයක් එකතු කරනවද? ඔව් බුදේශ ඔයා කලිනුත් කිව්වා ඒක. කියන්නේ අපිට සමහර වෙලාවට කියනවා වීඩියෝ ගේම්ස් උයි අපි බලන සමහර මූවීස් වගේ ඒවා නිසා දැන් කාලේ ළමයි වයලන්ට් වෙනවා මේවා පොඩි කාලේ ඉඳන් දැක්කහම එහෙම කියලා. ඒක බොරු. කියන්නේ ඒක ඇත්තක් නැත්තුවම නෙමෙයි. හැබැයි ඉස්සර කාලේ කියලත් එහෙම ලොකු වෙනසක් වෙලා නැහැ කියන එක තමයි මේ කෙනුත් පේන්නේ. කියන්නේ ඒ කාලේ වීඩියෝ වලින් දැක්කේ නැති වුණාට මේ ඒගොල්ලෝ මේ ඇත්ත ජීවිතේ දකින්න ඇති සමහර විට. ඔව් බුදේශ. මේක මම මේ ඩිස්කෂන් එකට අපි මේක ඩිස්කෂන් එකට තියාගමු මේ අපේ ප්‍රසන්ටේෂන් එක අගදී මම මේක ගැන පොඩ්ඩක් කතා කරන්නම්. දැන් අපි මෙච්චර වෙලා කතා කරේ අර ජෙනරේෂන්ස් අතර ජෙනරේෂන් ගැප් එක ගැන. හැබැයි ගොඩක් වෙලාවට ඒ කියන්නේ දැන් පරණ ජෙනරේෂන් එක කියන කතා අලුත් ජෙනරේෂන් එකේ අය අර ලොකුවට ගණන් ගන්නේ නැතුව අර අලුත් ඉනෝවේෂන්ස් වලට යනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි මේ පරණ අය කියන දේ අහන්න ඕනේ නැහැ එහෙම කියලා එහෙම සාමාන්‍යයෙන් ඒක අර යටපත් කරනවා. එතකොට මොකක් හරි අර අලුත් දෙයක් වෙනවා. එනකොට මම මෙතනින් කතා කරන්න යන්නේ අර එකම ජෙනරේෂන් එකේ අයගේ තියෙන නරක පුරුද්දක් ගැන. මම අහලා තියෙනවා මගේ වයසේ අය අපිට වඩා අවුරුදු 2ක් වගේ බාල අය දිහා බලලා කියනවා අයියෝ මෙයාලා හරිම සුපර්ෆිෂල් කිසිම හරයක් නැහැ කියලා. ඩීප් නැහැ කිසිම ඩෙප්ත් එකක් නැහැ. ගොඩක් වෙලාවට මේක ඒගොල්ලෝ කියන්නේ සෝෂල් මීඩියා වැඩියෙන් පාවිච්චි කරන නිසා. So TikTok became really famous and popular during lockdown, as you all may know, and a lot of people had a lot of things to say about it in a very negative way. A lot of people had negative things to say about Snapchat, Instagram, Tinder, and then reality shows as well. So at the end of the discussion, we'll discuss if they are really as superficial as they seem to be, or if they actually mean something good in the context of broader humanity. Okay, Buddhisha. ඔව් අපි මේකේ කතා කරමු පොත් ගැන. දැන් කාලේ පොත් කියවන එක එහෙම නැත්නම් පොත් කියවන එක ඒක සෑහෙන්න හොඳ දෙයක් විදිහට අපි දකින්නේ. හැබැයි මේක ඉස්සරහට පස්සට ගියාම ඉස්සෙල්ලාම කඩදාසි එන්න කලින් අපි ගල් ලෑලි වල ලියද්දී ඊට පස්සේ ගල් ලෑලි වලින් කඩදාසි වලට මාරු වෙනකොට දැන් තිබ්බලු කියන්නේ ඒ කාලේ මිනිස්සු කිව්වලු දැන් මේකෙන් වෙන්නේ ළමයිව කම්මැලි කරන එක කියලා. ඒ කියන්නේ ගල් ලෑලි ලියන එක ඇත්තටම කොලේ ලියන එකට වඩා අමාරුයිනේ. ඒක ආයි මක ලියන්න ඕනේ. අර පස්සේ බලන්න තියාගන්න එහෙම කරන්න අමාරුයි මේ ගල් ලෑලි වල ලියනකොට. ඒතර ඒක නිසා දැන් කොලේක ලියද්දී ඊට වැඩිය ලේසි. ඒ නිසා ඒ කාලේ වැඩිහිටි අය කිව්වලු මේකෙන් වෙන්නේ දැන් එන ඊළඟට එන ජෙනරේෂන්ස් කම්මැලි වෙන එක කියලා. ඒ විදිහටම දැන් ඉස්සෙල්ලාම ලියපු පොත් ඇත්තටම අතින් පිටපත් කරේ. ඊට පස්සේ කාලෙක මුද්‍රණ යන්ත්‍ර පාවිච්චි කළ මාස් ස්කේල් ප්‍රින්ටිං කරනකොටත් එතකොටත් මේ ආගියුමන්ට් එක මේ විදිහටම ඇවිල්ලා තියෙනවා. That printing mass scale is going to make people lazy because they will no longer write these things and rewrite them here. And also another argument against mass scale printing has been that how do we trust all these books කියන එක. මම හිතන්නේ මේක අපිට දැන් එනවා e-book සම්බන්ධව අනික මේ දවස්වල අපි ගොඩක් e-books වලින් depend වෙන්නේ lockdown එක we library access නැති නිසා. එතකොට සමහර වෙලාවට අපේට උඩින් ජෙනරේෂන්ස් වල අය ක්වෙස්චන් කරනවා. අපිමත් සමහරලාට ක්වෙස්චන් කරනවා කොහොමද මේ e-books හරි කියලා අපි පිළිගන්නේ මොකද anybody can print write one and publish it කියලා. So the very same argument has been there when the printed books came as mass scale printing.
Yeah, in the past. උදේශ අපි ඊළඟට යමුද? Oh, and this is another very interesting example. So, in the picture on the right, it says people who, when the novel came in the 1700s, and the young people got addicted to this novel, the elders had said they are reading too much. They're reading too much, and they're reading too many books, and it has been called the reading fever. දැන් අපිට ඇත්තට මේකෙන්නේ ෆෝන් එකට අපිට කියනවා ෆෝන් එකට ඇඩික්ට් වෙලා ඉන්නේ මේ ළමයි හැමතිස්සෙම ෆෝන් එකේ. I'm sure a lot of people have heard this. So the same argument and the alternate they give us is පොතක් කියවන එක හොඳයි ෆෝන් එකේ ඉන්නවට වැඩිය කියන එක. දැන් කියන්නේ. හැබැයි when the books came for the first time, the novels came for the first time, the very same argument has been there, and also the idea that the novels can corrupt the youth has already has also been there, just like they use the argument that phones can corrupt. Yes, I mean there are good and bad things in both books and phones. අපි ඒක කොහොමද ඩිෆරෙන්ෂিয়েට් කරන්නේ? Yeah, sorry about the connection. Yeah, like I was saying, with time we have learned to differentiate between the good books and the bad. So in the same way, I think we will and we do know how to differentiate between the good and the bad on the internet as well. So yeah, we just wanted to show how the same argument that is used for phones has been used for books in the past as well. බුද්ධීෂ ආට මේකට ඇඩ් කරන්න මොනවද තියෙනව නේද? ඔව් මන්ති. දැන් අපි කතා කරන අපි දැන් කතා කරනවා පොත් ලියන එක ගැන, පොත් print කරන එක ගැන, ඊට පස්සේ අපි education ගැන. එතකොට මේ කොවිඩ් එක අපිට මූණ දෙන්න වෙලා තියෙන අලුත්ම තත්ත්වය තමයි මේ online teaching කියන එක. එතකොට මේක පිළිබඳවත් දැන් මේක අපේ සමාජයට සමස්ත සමාජයටම හරිම අලුත් තත්ත්වයක්. එතකොට ලොකු කාලයක් ගියා මේකට පුරුදු වෙන්න. එතකොට දැන්ගේන තර්කය තමයි එතකොට අපි දැකලා තියෙනවා ඉතිහාසෙම උදාහරණයක් විදිහට අපේ පන්සල්වල අධ්‍යාපන ක්‍රමයෙන් පාසල්වලට මාරු වෙනකොට විශේෂයෙන් පිරිවෙන් වලින් පාසල්වලට අපේ අධ්‍යාපන ක්‍රමය මාරු වෙද්දී එතන ලොකු විවේචනයක් තිබ්බා. ඊට පස්සේ අපි බැලි පීල්ලේ ලියලා අපි හෝඩි පොතට එනකොට එතන ලොකු විවේචනයක් තිබ්බා. සමහරක් වෙලාවට විවේචනය සාධාරණ වෙන්නත් පුළුවන්. ඊට පස්සේ එහෙම ගිහිල්ලා අපි දැක්කා උපකාරක පන්තිවලට ඊළඟට ඒ තර්කයම ආවා. ඒකට අලුත්ම තර්කය තමයි අපේ කාලේ ඔහොම නැහැ කියලා එන එක තමයි මේ ඔන්ලයින් ටීචින් සම්බන්ධ වෙන එක. එතකොට අපි දැක්කා පහුගිය සතියේ ලංකාවේ ප්‍රසිද්ධ මහාචාර්යවරයෙක් පවා විශේෂයෙන්ම මාධ්‍ය හමුවක් තියලම කිව්වා මේක ගැටලු සහගතයි. අපි ඉගෙන ගන්නකොට මීට වඩා මෙහෙම දේවල් ඒ කාලේ කියන්නේ එකට ඉන්නකොට ඒ කියන්නේ ඒව සමහරක් වෙලාවට සත්‍ය දේවලුත් තියෙන්න පුළුවන්. හැබැයි විශේෂත්වය තමයි අපිට මේ නව තත්ත්වයන්ට හැමතිස්සෙම මුහුණ දෙන්න වෙනවා. විශේෂත්වය වෙන්නේ මේ නව තත්ත්වය ටිකක් පුරුදු වෙනකොට මේක සාමාන්‍යකරණයට ලක් වෙනවා. එතකොට මේ ඔන්ලයින් ටීචින් කියන එකත් දැන් කතා කරාට අපි මේ කාලේ මෙහෙමයි කියලා සමහරක් වෙලාවට මේ ඔන්ලයින් ටීචින් වලින් ඉගෙන ගත්ත ළමයි තව අවුරුදු 5කින් 10කින් අලුත් තත්ත්වයක් ආවහම මේ ඔන්ලයින් ටීචින් වල ඉන්න ළමයි ඔන්ලයින් ටීචින් කියන්නේ තාම හොඳ දෙයක් විදිහට සලකලා ඊළඟ තත්ත්වයට කියයි අපේ කාලේ ඔහොම නෙමෙයි කරේ කියලා. එතකොට මේක තමයි ඉතිහාසයේම කාලෙන් කාලයට වෙලා තියෙන දේ. හරි මම දැන් ටෙලිෆෝන් එක ගැන කතා කරන්නම්. ටෙලිෆෝන් එක ඉස්සෙල්ලාම ඉන්වෙන්ට් කරනකොටත් ඒ කාලේ හිටපු ඇමරිකන් ප්‍රෙසිඩන්ට් කිව්වලු all right it is a nice invention but who would want to use it. ඊට පස්සේ තවත් ටෙලිෆෝන් එක තව ජනප්‍රිය වෙනකොට ඊට පස්සේ ඒක අර ගෙවල් වල ස්ථාපිත කරන්න ගියාම එතකොට ආපු ආගියුමන්ට්ස් තමයි
ඇයි කාටවත් ඕන වෙන්නේ ටෙලිෆෝන් එකක් ගෙදර තියාගන්න. ඊට පස්සේ ඒක මිනිස්සුව කම්මැලි කරනවා. ඒගොල්ලෝ අනිත් ඒ කියන්නේ විසිට් කරන එක නතර කරයි. ඒව ටික ඇත්ත වෙන්න පුළුවන්. ඒ වුණාට දැන් ටෙලිෆෝන් එක හදපු එකෙන් අපිට දැන් ගොඩාක් අපි දන්න කියන්නේ ඒ කියන්නේ මේ we have had so many advantages and benefits because of the telephone and the accomplishments and all of it, at least in the modern conception of what we know as modernity. ඊළඟ ස්ලයිඩ් එකට යමුද බුද්ධිෂ? හරි. දැන් ඒ කාලේ සමහරලාට ඔයගොල්ලන්ට මතක ඇති සමහරලාට මේ අපේ අම්මලාට ලොකු තඩි ෆෝන්ස් තිබ්බා. ඊට පස්සේ ඒව එන්න චූටි වුණා. ඊට පස්සේ දැන් ආයෙ දැන් ලොකු ඒවා එන්නේ. මට මතකයි අපි පොඩි ඒ කියන්නේ අපි සාමාන්‍යයෙන් 13ක් 14ක් වගේ කාලෙදී ෆෝන්ස් අර චූටි වෙන්න තමා අර නිකන් sophisticated ෆෝන්ස් posh ෆෝන්ස් වගේ තිබ්බේ. ඊට පස්සේ දැන් ඉතින් අර ලොකු ආයෙ ෆෝන් එක ලොකු වෙන්න තමා වැඩියම හොඳ කියලා කියන්නේ. ඊට පස්සේ මේකෙත් මොබයිල් ෆෝන්ස් එනකොටත් මම හිතන්නේ පළවෙනි මොබයිල් ෆෝන් එක හැදුවේ Motorola කම්පැනි එක. ඒගොල්ලෝගේ ඉන්වෙන්ෂන් එක පොඩ්ඩක් අන්ඩර් එස්ටිමේට් කරා. ඒගොල්ලොත් කිව්වා no, don't worry, the mobile phone is never going to replace the landline කියලා. So now we know what has actually happened. Can you go to the next slide? මේක නම් මම ඇත්තටම නිකන් hina වෙන්න කියලා දැන් මේක හැමෝම දකින එකක්. මේ Nokia ෆෝන් එක පරණ ෆෝන් එක බිමට වැටුනහම ඒක බිම කඩනවා. එනකොට දැන් ෆෝන් එකක් බිමට දැම්මහම ස්ක්‍රීන් එක කැඩෙනවා කියන එක. ඉතින් එනකොට අපි හැමෝම දන්න එනකොට දැන් අලුත් ෆෝන් එකේ තමයි වැඩිම ෆන්ක්ෂන්ස් තියෙන්නේ. Next slide. Hari. So about the light bulb, so when it was introduced in the 1800s, people had so many arguments against that too. One argument was we are going against nature because we are supposed to have light only in the day, and humans have no right whatsoever to go against nature and turn night into day. Also, artificial lights cause health problems. People will stay out late and catch colds. Horses will become shy and they will not perform well in war. So you see, like most of the arguments were revolving around nature. So you can see like what we think is nature does not always have to remain so. It can, I mean, this applies to almost any, like even social change as well. Next slide. Yeah, so this was a change that happened for the best. So in the first picture, we have the 250 MB hard drive, which is huge. And with that, the computers that came, we all know they were really big, and they took up almost a room and took more than one person to operate. And now we have the 16 GB chip. We can hold it in our palm. It's really tiny. So like Rosina said before, also like change sometimes, not sometimes, in the instances like this, it is for the best. Yeah, shall we go to the next slide? Okay, මේක දැන් ගොඩක් අය කියන එකක් තමයි පොඩි ළමයි ටෙක්නොලොජි එක වැඩියෙන් ඉන්නේ. ඒගොල්ලෝ ඩිස්ට්‍රැක්ට් වෙලා ඉන්නේ ටෙක්නොලොජි එක. ඒගොල්ලෝ මිනිස්සු එක්ක කතා කරන්නේ නැහැ. එහෙම කියලා. දැන් I'm sure all of you know these arguments, so I won't repeat them. දැන් මගේ personal life එකෙන් දැන් මමත් ෆෝන් එක අරගෙන හැමතැනම යනකොට අපේ තාත්ති මට හැමතිස්සෙම බනිනවා. මොකද ඔය හැමතිස්සෙම ෆෝන් එකේ එල්ලිලා ඉන්නේ. මගේ අම්මත් බනිනවා. මේ මොකද ඔය ෆෝන් එක හැමතිස්සෙම එල්ලිලා ඉන්නේ. නිකන් ෆෝන් එක ඇඟේ කෑල්ලක් වගේ කියලා බැන ඉන්නවා. මම හිතන්නේ හැමෝටම මෙතන ඉන්න හැමෝටම මේ එක්ස්පීරියන්ස් එක ඇති. ඒ වුණාට දැන් ඒකම තමයි කිව්වේ මම පොඩි කාලේ පොත් කියවනකොට. මම පොත් කියවනකොටත් ඔය ආගියුමන්ට්ස්මයි ගෙනාවේ. දැන් මෙහෙම එකක් තියෙනවා. දැන් අමන්ති ඉස්සෙල්ලා කිව්වා වගේ දැන් කියන්නේ ෆෝන් එක පැත්තකින් තියලා පොතක් කියවන්න කියලා. දැන් අපි පොඩි කාලේ පොත් තමයි කියුවේ. එතකොට පොත් කියවන සමහර අය හිටියා පොත් කියවනවා අර මේ කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා කතා කරනකොට ඒගොල්ලෝ ඒ කියන්නේ බලන්නේ නැහැ. ඒ කියන්නේ ඒගොල්ලෝ ඇහුණත් අර නිකන්
පොඩ්ඩක් බලලා ඊට පස්සේ ආයෙ පොත ගාවට යනවා. ඒ කියන්නේ අර ඉන්ටරැක්ෂන් එකක් නෑ ඇඩල්ට්ස්ලත් එක්ක. ඒතර දැන් ටෙක්නොලොජි එක්ක ඉන්න ළමයිත් සමහර අය ඉන්නවා ඉන්ටරැක්ෂන් එකක් නෑ ඇඩල්ට්ස් එක්ක. සමහර අය ඉන්නවා interact වෙනවා හැමෝමත් එක්කම. So my point here is, isn't it the job of the parents to inculcate good manners? I think this has to do more with good manners than them being addicted to either books or technology. If the parents, if the parents take a firm stand and, scold them in case they don't interact, then they will learn all these good manners, right? So it has everything to do with good manners and not really the technology or books or whatever in their hands. Oh, next slide. මේකත් අපි සාමාන්‍යයෙන් මුහුණ දෙන එකක්. අපි දැක්කොත් මුල්ම කාලේ අපි දකින්නේ එක්කෝ එලි මහනක නැත්නම් විශාල රංගශාලාවක ලයිව් මියුසික් කියන එක. එතකොට ඒක තමයි ගොඩක් අය අගය කරේ. ඒ කියන්නේ එහෙම ඇහුවාම තමයි ඒක අපි කියනවා වැඩිපුර ෆීල් වෙන්නේ. ඒ තුල අපි ජීවත් වෙන්නේ. එතකොට බටහිර සමාජයේ මුලින්ම හොඳයි කියලා සම්මත වුණේ ඒක. නමුත් ඒ තුල ඒකට යොමු වෙන්න පුළුවන් උනේ හරිම සීමිත පිරිසක්. සීමිත පන්තියකට විතරයි. ඒ වුණාට ඒක ටිකෙන් ටික පටිගත කිරීම වලට එනකොට පටිගත කිරීම වලත් එක එක ස්වරූපයන් වල ග්‍රැමෆෝන් වල, LP තැටි වල, කැසට් එකට, DVD වලට, දැන් පෙන් ඩ්‍රයිව් එකට ඇවිල්ලා දැන් එතනිනුත් එහාට ගිහිල්ලා තියෙනකොට මේ හැම පොයින්ට් එකකදීම විවිධ තර්ක මතුවලා තියෙනවා. උදාහරණයක් විදිහට කොපිරයිටින්ග්ස් ගැන ප්‍රශ්න ඇති වුණා. අපි අර කලින් කියපු ඒකේ තරම්ම ෆීල් වෙන්නේ නැහැ කියන එක. ඒ කියන්නේ රංගශාලාවක් තුල ඔක්කොම මියුසික් ඉන්ස්ට්‍රුමන්ට් එක්ක එහෙම අහනකොට ඒක ඊට වඩා වැදගත් කියලා. එතකොට මේ අලුත් තත්වයන් විවේචනය කරපු අවස්ථා තියෙනවා. ඒ වගේම තමයි දැන් වෙනකොට දැන් අපි මියුසික් ගත්තාම YouTube එක. එතකොට ඕනම කෙනෙක්ට දැන් කිසි ප්‍රශ්නයක් නැහැ. ඉස්සර ගත්තාම කැසට් එකක් කරන්න හැමෝටම බෑ. ඒකට පෙළඹෙන්න හැමෝටම බෑ. වුණාට දැන් ඒ තත්ත්වය වෙනස් වෙලා තියෙනවා. එතකොට දැන් ඕනම කෙනෙක්ට ඒකට යොමු වීම තුළ අලුතෙන් ඇති වෙලා තියෙන ආගියුමන්ට් එක තමයි ඕන කෙනෙක්ට ඕනම නිර්මාණයක් කරලා මේකට එන්න පුළුවන් වීම තුලින් ඒක අවභාවිතා වෙලා තියෙනවා, මිස්යූස් කරලා තියෙනවා කියලා. ඒක අලුත් මේක. සමහරකට දැන් අපි ගත්තොත් තව අවුරුදු ගාණක් ගිහිල්ලා මීටත් වඩා අලුත් තත්වයක් එන්න පුළුවන්. එතකොට මේ අපි දැන් භාවිතා කරන එක හොඳ වෙලා ඒක විවේචනය අපිම කරන්න ඉඩ තියෙනවා. මේ වගේම මට පොඩි උදාහරණයක් තියෙනවා. අපි ලංකාවේ රංග කලාව ගත්තොත් විශේෂයෙන්ම ස්ටේජ් ඩ්‍රාමාස් ගත්තාම හොඳම උදාහරණයක් තමයි ලංකාවේ මුලින්ම සිංහල නාට්‍ය කලාවක් කියලා එකක් හඳුන්වලා දෙනකොට මහාචාර්ය ඉදිරිවීර සරච්චන්ද්‍රයන් එයාට ලොකු විවේචන විශේෂයෙන්ම පත්තරෙන් පවා එල්ල වුණා. ඒ වෙනකොට යුනිවර්සිටි ඔෆ් සිලෝන් මේ ඩ්‍රාමා සම්බන්ධව බාරව හිටිය මහාචාර්ය ලුඩෝවික්. එතකොට එයා ප්‍රසිද්ධියේ විවේචනය පවා කරලා තියෙනවා මේවා නිකන් මේවා ඩ්‍රාමා කියන්න බෑ එහෙම කියලා. ඒ වුණාට සරච්චන්ද්‍ර එක කරලා පහු කාලෙදී ටිකක් කල් ගිහිල්ලා ඒ නිර්මාණ කරපුවා ඊට පහු කාලේ නිර්මාණ අවරගනී කියලා එහෙම කතා කරනවා. එතකොට අපි ගත්තාම දැන් මේ 80 90 ගණන් වල අයට අවරගනී කියපු නිර්මාණ කරපු අය දැන් එන නිර්මාණ වලට කියනවා අපේ කාලේ ඔහොම නෑ, අපේ කාලේ මෙහෙම නිර්මාණ තිබ්බේ වුණාට දැන් තියෙන්නේ මෙහෙමයි කියලා. එතකොට පැහැදිලිව දකින්නට පුළුවන් මේ අවුරුදු 100ක වගේ ලංකාවේ මේ ප්‍රසිද්ධ නාට්‍ය වේදිකාව ගත්තාම අවුරුදු 100ක් ඇතුලේ හැම තිස්සෙම කියන දෙයක් තමයි අර අපි කියන සීනියර් ආටිස්ට්ලා කියන එකක් තමයි අපි මෙහෙමයි ආවේ, අපි වේදිකාවේ ලෑල්ල පාගලා තමයි ආවේ, නිසා අපිට ගොඩක් අත්දැකීම් තියෙනවා, ඒකයි අපි මේ ශේෂ්ත්‍රෙ ඉන්නේ කියලා. දැන් අයට අවස්ථා වැඩි, ඒගොල්ලන්ට කෙලින්ම සිනමාවට ප්‍රවේශ වෙන්න පුළුවන් එහෙම කියලා. ඒකත් බැලුවහම ප්‍රසිද්ධ තත්ත්වයක් ලංකාවේ මේ
ඒ කාලේ ඔහොම නෑ කියන එක ලංකාවේ විතරක් නෙමෙයි මම හිතන්නේ මුළු ලෝකෙම ඒ කාලේ ඔහොම නෑ කියන්න තියෙන තවත් එක ප්‍රධාන උදාහරණයක් තමයි මේක. Oh, make t-shirts invent on hattie. So t-shirts were basically underwear back then. They were invented by the Cooper Underwear Company for the US Army soldiers who did not have wives, girlfriends, and mothers to stitch undershirts for them. I think මේකෙන් වුණ එකක් තමයි දැන් මේක 1930 ගණන් වල 40 ගණන් වල ඒ සෝල්ජර්ස්ලා ඒගොල්ලෝගේ කිට් එක ඇතුලේ ඇඳා. ඊට පස්සේ බුද්ධි ශ්‍රී ලංක ස්ලයිඩ් එකට ආවද? 1950 ගණන් වල තමයි මේ ෆිල්ම්ස් දෙකත් එක්ක A Streetcar Named Desire මාලන් බ්‍රැන්ඩෝ ඉන්නෙකුයි අනිත් එක මට හරියටම නම මතක නෑ ජේම්ස් ඩීන් ඉන්න ෆිල්ම් එකක්. මේවත් එක්ක තමයි අර පොපියුලර් වෙන්න පටන් ගත්ත ටී-ෂර්ට් එක අර ස්ටෑන්ඩ් ලෝන් අයිටම් එකක් විදිහට අඳින එක. ඉතින් එතකොටත් ඒගොල්ලෝ ඒක අඳින්න පටන් ගත්තාමත් පරණ අය කියන්න පටන් ගත්ත මොකද්ද මේ අන්ඩර්වෙයාර් එළියට ඇඳගෙන යන්නේ මේ රස්ති අදුකාරයෝ වගේ එහෙමම කියලා ඊට පස්සේ කොහොම හරි මේකත් පොපියුලර් වුණා. So you know like be careful about what you mock, ridicule and laugh at right now because you might end up wearing them in like 30 years and your kids might end up wearing them. So just wanted to make that point. Shall we go to the next slide? Okay. Yeah, so this is how with the invention of the stethoscope. Before the stethoscope came about, the way doctors listen to the heartbeat was quite similar to this, and also from the back, at the back. So like we can't imagine doctors without stethoscopes, right? So in 1816, it was a French doctor who invented it. He was feeling a little shy to, keep his ear to a woman's chest, and then I think he took a piece of paper and rolled it and kept it as a tube. And then he went on to make the stethoscope as we know it. එතකොට ඒ කාලේ හිටපු ඩොක්ටර්ස් එක එකව කියන්න පටන් ගත්තා අපි කොහොමද මේ වගේ එකකින් බලන්නේ මේ හරියට සද්ද ඇහෙන්නෙත් නැහැ and this is a very new instrument, it's not at all suitable for it. ඉතින් හැමෝම කියලා so that is how the stethoscope after many years it started to be in use. The next one. Hi, this is about hand washing. This is a little hard to listen to. So right now with COVID and everything, then අපිට පුරුදු වෙලා ඉන්නවා තව වැඩියෙන්ම අත් හොදන්න. ඒ වුණාට අපි සාමාන්‍ය ඉතින් COVID එන්නත් කලින් ඉතින් අපි සාමාන්‍ය අත් හොදනවා. But this was in 1846 when people didn't know the importance of washing hands at all. දැන් එක හොස්පිටල් එක මං හිතන්නේ හංගරීද දන්නේ නැහැ මට ෂුවර් නැහැ මේ ඩොක්ටර් හංගේරියන් කෙනෙක් ඉග්නාස් සෙමල්වයිස් කියන කෙනා මේ හංගේරියන් මොකක් හරි හොස්පිටල් එක මැටර්නිටි වෝඩ්ස් දෙකක් තිබ්බා එක වෝඩ් එකක් ඩොක්ටර්ස්ලයි මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලා ඉන්න වෝඩ් එකක් හැන්ඩල් කරන වෝඩ් එකක් අනිත් මැටර්නිටි වෝඩ් එක මිඩ්වයිෆ්ස්ලා හැන්ඩල් කරන වෝඩ් එකක් එතකොට මෙයාට දැන් තේරෙනවා මේ ඩොක්ටර්ස්ලයි මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලයි හැන්ඩල් කරන වෝඩ් එකේ අර බබාලත් ඉක්මනට මැරෙනවා අම්මලත් ඉක්මනට මැරෙනවා එනකොට මිඩ්වයිෆ්ස්ලා හැන්ඩල් කරන වෝඩ් එක කිසිම ප්‍රශ්නයක් නැතුව අම්මලා ඉන්නවා ඒ කියන්නේ අම්මලයි ළමයියු දෙන්නම කිසිම ප්‍රශ්නයක් නැතුව ඉන්නවා පස්සේ මෙයාට තේරුම් ගියා මේ ඩොක්ටර්ස්ලයි මෙඩිකල් ස්ටුඩන්ට්ස්ලයි ඒගොල්ලෝ අර මේ ඩෙඩ් බොඩිස් කෝප්සස් හැන්ඩල් කරලා පෝස්ට් මෝටම් කරලා ඒ අතින්ම ඇවිල්ලා බබාලව ඩිලිවර් කරනවා කියලා. එතකොට තමයි දැන් ඒ කාලේ විෂ බීජ කියන concept එක ඒගොල්ලෝ දැනගෙන හිටියේ නැහැ. ඉතින් මේ සෙමල්වයිස් කියන ડોක්ටර් එයා ඊට පස්සේ කිව්වා මෙහෙම අපේ බබාලා නැති වෙන්නේ මේ අත් හොදන්න නැති නිසා කියලා. ඉතින් මේ හැම ડોක්ටර් කෙනෙක්ම හිතුවා මෙයාට පිස්සු කියලා මේ මොන විකාර කියවනවද කියලා අන්තිමට මෙයා මෙන්ටල් ඉන්ස්ටිටියුෂන් එකක් දාලා මෙයා කියන ඒවා මේ පිළිගන්න බෑ මේ unscientific එහෙමම කියලා. So it was only much later, I think Joseph Lister
or someone who discovered that there are things called germs. So until that, they have been like a very unclean, unhygienic, like medical profession had been very unhygienic. දැන් මං කියන්නේ මේක ලංකාවට අයිති කියලා. මොකද මං හිතන්නේ ඒෂියන් කන්ට්‍රීස් වලට මීට වඩා ඒෂියන් කන්ට්‍රීස් වල මීට වඩා ඇත්තටම ගොඩක් හොඳට ප්‍රැක්ටිස් වෙන්නේ නැති මේ මොකද මේ සමහර අය අහලා ඇති මේ අර වෙස්ටර්න් කන්ට්‍රීස් වල අර වින්ටර් කාලේ නිසා ඒගොල්ලෝ මන් දන්නේ මේක හරිද කියලා. එනට අර අවුරුද්දට පාරයි නාන්නේ කියලා අර සමර් කාලෙට. ඉතින් මේ ඒ වගේ ඒ වගේ කතා හැදෙන්නත් මොකක් හරි සමහර වෙලාවට මොකක් හරි ඇත්තක් තියෙන්නත් පුළුවන්. මේ අර අවුරුද්දට පාරයි ඒගොල්ලෝ නාන්නේ. ඉතින් මං හිතන්නේ ඒෂියන් කන්ට්‍රීස් වලට ඊට වඩා මේ දැන් අපේ වැව් තියෙනවා මිනිස්සු මං හිතන්නේ අපේ ක්ලයිමේට් එකත් නිසාම මිනිස්සු ගිහිල්ලා නාන්නේ නැති. ඉතින් මේ this is I just wanted to show this meme to you to show you that this is how bad the world was. Old is not always gold. Next slide. මේකේ රෝජනා කලිනුත් කිව්වා how we are scared that Mark Zuckerberg might be watching us කියලා. So this is to show the evolution of surveillance and spies. So there's a statement saying spies are the second oldest profession after the prostitutes, meaning that surveillance has gone way back. ඒතර ඒ කාලේ surveillance කියලා ගන්නකොට කරලා තියෙන ඉස්සෙල්ලාම මේ පළවෙනි පින්තූරය වගේ මිනිස්සුන්ව train කරනවා, සමහරවිට සත්තුන්ව train කරනවා to gather information. If you look at the big surveillance, big intelligence units in the world like CIA, KGB or M16, ඒගොල්ලෝ second world war වෙනකම්ම මිනිස්සුන්ව තමයි train කරේ. කියන්නේ ඒ කාලෙත් මිනිස්සුන්ව train කරේ. හැබැයි දැන් අපිට මිනිස්සුන්ට අතඩිය දැන් පාවිච්චි කරන්නේ technology, cameras, I don't even know most of the things that they surveil to, but there are so many electrical means of tracking us. And I think we all have noticed that spooky way in which how when we talk about something online with someone and the next thing you get ads on that. So that is also a form of surveillance and how it has evolved. And I learned that there is this really new thing that Japan is developing called AI Guardman. So AK, they are trying to feed information about body language itself into the cameras to detect almost predict people's behavior through surveillance and then act on that knowledge instead of waiting for them to actually do the deed. For කියන්නේ හොරකම් කරන්න යනවා නම් අර හොරෙක්ගේ සාමාන්‍ය body language එක මේවා කරලා AI වලට එතනින් before the person steals, the guards will be able to act. So yeah, like that, it has gone from training people for about 5 years and then releasing to the field to completely depending on the technology to give us the information and the people just do the analyzing. Yeah, shall we go to the next slide? මේකත් මං හිතන්නේ ලංකාවේ අයට වැඩිය ඇමරිකන් අය ගොඩක් කතා කරන එකක්. ඒගොල්ලෝ කතා කරන කොහොමද මෙක්සිකෝ වලිනුයි ගොඩක් මෙක්සිකෝ වලින් අයට තමයි මේක එන්නේ. කොහොමද අනිත් රට වලින් ඇවිල්ලා ඒගොල්ලෝගේ රස්සාව හොරකම් කරන්න කියලා. But then we have the robots. Like when I say robots, it's not just the conventional idea of robot, but also the machines and how they kind of have stolen some jobs that people were doing. අපි ගත්තොත් agriculture වල ගොඩක් ඉස්සර man power දාපුවා දැන් machines වලින් කරන්නේ mass scale agriculture වල. ඒ වගේ. එතකොට ඒක සාමාන්‍යයෙන් දකිනවා negative එකක් විදිහට job market එකේ ප්‍රශ්න ඒ වගේ. හැබැයි සාමාන්‍ය jobs නැති වුණාට මේ يعني එක job එකක් replace කරාට machine එකක් සමහර වෙලාවට ඒ ලැබෙන ඉඩකඩින් මිනිස්සුට වෙනත්ම දෙයකට යොමු වෙන්නත් ඉඩකඩ තියෙන්න පුළුවන් නේද කියන ආගියුමන්ට් එක අපිට ගේන්න පුළුවන්. ඔව් අපි ඊළඟ ස්ලයිඩ් එකට යමු. මම මුලදී කිව්වා වගේ මේ ප්‍රශ්න අපිට තියෙනවා අපිට නැතුව නෙමෙයි. ඒ කියන්නේ whose is capitalist exploitation of labor, dependence on technology, erosion of humanity, surveillance and control. So we do have these problems.
And so some resistance is good so that we minimize these problems. But like I always said, all of these are human problems. So we have to rectify human behavior and not really blame everything on technology. I mean, if you now, with the examples that we have given, and there are some examples that go on more than like 2000 years ago. So ඒ කියන්නේ අවුරුදු 2000ක් තිස්සේ අපි මේ අනෙක් ඒ කියන්නේ මේ ටෙක්නොලොජි වලට හැමතිස්සෙම වැරද්ද පටවලා තියෙන්නේ. ඉතින් අපි ඉස්සරහටත් කරන්න යන්නේ ටෙක්නොලොජි වලට හැමතිස්සෙම වරද්ද පටවන එකද. ඉතින් අපි හැදෙන්න ඕනෙම නැද්ද as a human race? So that is so that's what I wanted to point out. Next slide. හරි දැන් අපි අපේ ප්‍රසන්ටේෂන් එකේ අගට ඇවිල්ලා තියෙන්නේ. Yes, so I think that's all I have to say. Amanti and Buddhisha, do you have anything to add? Arojana. Okay. අපි ඉවර කරමු. හරි. Okay. All right then, people. Good night. Stay safe. Bye. Good night.